නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්නතුනි හැම කෙනෙක්ම උතුම් සද්ධර්ම ශ්‍රවණයට සූදානම් වන මොහොත ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ 540 වසක් මුළුල්ලේහි දේශනා කළ ඒ උතුම් සද්ධර්මය අප හැම දිනා කෙරෙහිම මහා කරුණාවෙන් දේශනා කළේ. ඒ උතුම් සද්ධර්මය පළවෙනි සංගායනාවට නැගිලා ඊට පස්සේ දෙවෙනි තෙවෙනි සංගායනාවන්ගෙන් සුසංගීතවත්ව එදා මිහිඳු මහ රහතන් වහන්සේ විසින් අපේ රටට මේ ධර්මය අරගෙන ආවේ අප හැම දෙනා කෙරෙහිම තිබුණු මහා කරුණාවෙන්. එදා පටන් අද දක්වාම මේ ධර්මය, මේ බුද්ධ ශාසනය අපේ රට තුල සුරක්ෂිතව තිබුණා. ඉතින් මේ පොසොන් කාල පරිච්ඡේදය අපිට අපහු අපේ ශාසන ඉතිහාසය පිළිබඳව මෙනෙහි කරන්නට පුළුවන් කාලයක්. අපිට අපේ ශාසන ඉතිහාසයේ පැවැත්ම පිළිබඳව නැවත ආවර්ජනා කරන්නට සුදුසු කාලයක් පොසොන් කාලය. මිහිඳු මහ රහතන් වහන්සේ දා ධර්මය අපේ රටට අරගෙන ආවට පස්සේ වෙන කිසිම රටකට වඩා ඊටමත් වගකීමකින් යුක්තව මේ ධර්මය සංරක්ෂණය කරලා අරගෙන ආවේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ සිවණක් පිරිස. අනික් සෑම රටකම පාහේ විවිධ තර්ජනයන්ට ධර්මය මුහුණ දෙනකොට අපේ රට තුල ඒ ධර්මය සුරක්ෂිත වුණා, ලේඛනාරූඪ වුණා. ඒ ලේඛන මුළු ලෝකේ පුරා විහිදී ගියා. ඒ නිසා ථේරවාද බෞද්ධයන් අතර, බෞද්ධ රටවල් අතර අපේ ශ්‍රී ලංකාවට අද්විතීය ස්ථානයක් හිමි වෙනවා. ඒ ධර්මයේ පැවැත්ම අපි අවිච්ඡින්නව පවත්වාගෙන ආපු නිසා. ඉතින් මේ කාලය තුලදී ඔබටත් ලොකු වගකීමක් තියෙනවා මේ උතුම් ධර්මය මේ ධර්මද්වීපය තුල තවත් ඉදිරියට පවත්වන්නට ඔබට තිබෙන වගකීම පිළිබඳව කල්පනා කරන්නට. ඒ ඔබ කෙරෙහි පැවරුණු වගකීම ඔබ නිවැරදිව ඉෂ්ට කරන්නට නම් ඒ පර්යාප්ති ධර්මයේ රැක ගන්නට අවශ්‍ය කටයුතු සිදු කරනවා වගේම ප්‍රතිපත්ති ප්‍රතිවේද ධර්මය නැතිනම් ප්‍රතිපත්ති ප්‍රතිවේද ශාසනයත් තවදුරටත් සංරක්ෂණය කොට පවත්වා ගන්නට ඔබ ධර්මානුධර්ම ප්‍රතිපත්තියක නියැලෙන්නටත් අවශ්‍යයි. ඒ නිසා පර්යාප්ති ධර්මයේ රැක ගන්නට අවශ්‍ය කටයුතු සිදු කරන ගමන්ම ඔබ ප්‍රතිපත්ති ප්‍රතිවේදයන්හි අප්‍රමාදී වන්නටත් කටයුතු කරන්න. අපි දිගින් දිගටම සාකච්ඡා කරගෙන ආවේ පටිසම්භිදා මග්ග ප්‍රකරණය ආශ්‍රය කරගෙන ඒ තිබෙන ධර්ම කාරණා පිළිබඳව එහිදී අපි අවසාන ලෙස ඒ වස්තු ව්‍යවස්ථාපනය කරගන්න ආකාරය පිළිබඳවයි කතා කළේ. එහිදී ආධ්‍යාත්මික ධර්මයන් නැතිනම් ආධ්‍යාත්මික වස්තුන් පිළිබඳව අපි සාකච්ඡා කළා. චක්කුං අජ්ජත්තං වවත්තේති, ඇහැ කියන එක ආධ්‍යාත්මික ධර්මයක් හැටියට ව්‍යවස්ථාපනය කරනවා. සෝතං අජ්ජත්තං වවත්තේති, සෝතය ආධ්‍යාත්මික ධර්මයක් හැටියට ව්‍යවස්ථාපනය කරනවා කියලා. ඒ වගේ ගාහන ජීවහා කාය මන කියන මේ ධර්මයන් ආධ්‍යාත්මික ධර්මයන් හැටියට ව්‍යවස්ථාපනය කරනවා කියලා අපි ඒ කරුණ පැහැදිලි කරගන්නට යෙදුණා. ඊට පස්සේ කතං චක්කුං අජ්ජත්තං වවත්තේති කියලා කොහොමද ඇස ආධ්‍යාත්මික ධර්මයක් හැටියට අපි ව්‍යවස්ථාපනය කරගන්නේ කියලා චක්කුං අවිජ්ජා සම්භූතಂತಿ වවත්තේති කියලා මේ ඇහැ අවිද්‍යාවෙන් හටගන්න දෙයක්. ඒ වගේම චක්කුන් තණ්හා සම්භූතಂತಿ වවත්තේති, ඇහැ කියලා කියන එක තණ්හා සම්භූතයි නැතිනම් තෘෂ්ණාව නිසා හැදෙන දෙයක්. ඒ වගේම කම්ම සම්භූතං වවත්තේති, ඇහැ කියන එක කර්මය නිසා සකස් වෙන දෙයක්. මේ විදිහට අවිද්‍යා කර්ම තණ්හා කියන ඒ අතීත හේතු ටික පිළිබඳව අපි කතා කළා. ඒ වගේම වර්තමාන
හේතුවක් හැටියට ආහාර ප්‍රත්‍ය පිළිබඳවත් අපි එතනදී සාකච්ඡා කළා. එතකොට ආහාර සම්භූතං වවත්තේති කියලා. ආහාරය නිසා හටගන්නවා කියන එක එතනදී අපි පැහැදිලි කරගන්නට යෙදුණා. ආහාර සම්භූතං වවත්තේති. එතකොට මෙන්න මේ විදිහට සියලුම ආයතන, කියන්නේ කන පිළිබඳව අපි කතා කළත්, නාසය පිළිබඳව කතා කළත්, දිව, කය පිළිබඳව කතා කළත් මේ හැම දෙයක්ම අවිජ්ජා සම්භූතං, අවිද්‍යාවෙන් සකස් වෙන්නේ. ඒ වගේම තණ්හා සම්භූතං, තෘෂ්ණාව නිසා හටගන්නේ. ඒ වගේම කම්ම සම්භූතං, ඒ සෑම දෙයක්ම කර්මය නිසායි සකස් වෙන්නේ. මේ අවිද්‍යා, කර්ම, තණ්හා කියන මේ ධර්මයන්ගෙන් තමයි මේක පුරිම හේතු විදිහට මේ ආයතන ධර්මයන් සැකස්ම සිද්ධ වෙන්නේ. ඒකට හේතුව තමයි හැම වෙලාවකදීම මේ රූපායතනයන්හි ප්‍රසාද සකස් කරන්නටත්, විඥාන ධාතුවේ පැවැත්මටත්, නැතිනම් මන ආයතනයේ පැවැත්මටත් කියන මේ ආධ්‍යාත්මික ආයතනයන්හි පැවැත්මට බලපාන ප්‍රධානම දේ බවට පත් වෙන්නේ පින්නතුනේ අපිට ඒ పూర్ව අවිද්‍යාව, තණ්හාව, කර්මය කියන මේ ගති ටික. ඒ සඳහා වර්තමාන රූපේහි පැවැත්මට ආහාරය ප්‍රත්‍යක් බවට පත් වෙනවා. වර්තමාන ආහාරය ප්‍රත්‍යක් කොටගෙන අතීත අවිද්‍යාව, තෘෂ්ණාව, කර්මය කියන දේවල් හේතුව බවට පත් කරගෙන මේ සන්තතිය නැතිනම් මේ පැවැත්ම කියන දේ අපිට දකින්න පුළුවන්කම තියෙනවා. එනිසා නැවත නැවත ඇහැ හදන බවක් තියෙනවා නම්, කන උපදවන බවක්, සෝත ප්‍රසාදේ උපදවන බවක් තියෙනවා නම්, ගහන ජීවහා කාය ආදී ප්‍රසාද රූප උපදවන බවක් තියෙනවා නම්, ඒ වගේම මේ මනෝ විඥානයේ නැවත නැවත උපදවන බවක් තියෙනවා නම්, එතකොට මේ සෑම තැනකටම තියෙන හේතුව අපි අරගෙන බැලුවොත් පෙර කරපු යම්කිසි පුරාණ කර්මයක් තියෙනවා නම් ඒ පුරාණ කර්මයක්, තණ්හාවත්, අවිද්‍යාවත් කියන මේ ටික අතීතේ හේතු විදිහට හේතු වෙනවා. වර්තමානයේ මේ රූපේහි පැවැත්මට ආහාරය කියන දේ උපකාර වෙනවා. මෙන්න මේ ටික එකතුව නිසා තමයි මෙහි පැවැත්මක් අපිට දකින්න පුළුවන්කම තියෙන්නේ. එතකොට හුදු සත්වයක්, පුද්ගලයෙක් ජීවත් වෙනවා නෙමෙයි, මෙන්න මේ හුදු ධර්මතා රාශියක පැවැත්මක් කියන අවබෝධයට තමයි මෙතනදී මේ කෙනෙකුගේ නුවණ අරගන්නේ. ඒ කියන්නේ දැන් ඇහැ කියලා දෙයක් එක දිගට පවතිනව නෙමෙයි. කන කියලා දෙයක් එක දිගට පවතිනව, නාසය කියලා දෙයක් එක දිගට පවතිනව, හිත කියලා දෙයක් එක දිගට පවතිනව නෙමෙයි. බුදුරජාණන් වහන්සේ නව පුරාණ කර්මාදී සූත්‍රයන් තුලදී දේශනා කරන්නේ. එතකොට මේ ඇහැ කියන එක පුරාණ කර්මයෙන් හටගත්ත දෙයක්. එතකොට ඒ ඇහැ කියන එක වර්තමානයේ තුල මේ තියෙන දෙයක් හැටියට, නැත්නම් වර්තමාන හේතු ටික නිසා හැදෙන දෙයක් හැටියට නෙවෙයි, පුරාණ කර්ම ප්‍රත්‍යයෙන් හටගන්න දෙයක් හැටියටයි පෙන්වන්නේ. එතකොට චක්කුම් පික්වේ පුරාණ විදං කම්මං කියලා මේ ඇහැ කියන එක පුරාණ කර්ම ප්‍රත්‍යයෙන් එන දෙයක්. යම්කිසි කර්මයක් අපි සිද්ධ කරා නම් ඒක විපාක විදිහට. ඒ කියන්නේ දැන් ඇති වෙන ප්‍රසාදය කියන දේ සියලුම විදිහට අර කර්මය කියන එකෙන් අපි සාමාන්‍ය දකින මානසිකාරය ඔස්සේ දකින්නට එපා මෙතනදී මේ කියන කාරණාව. ඒ කියන්නේ අපි දැන් සතුන් මරනවා, හොරකම් කරනවා ආදී මේ ආදී දකින කර්මය කියලා අපි අද කතා කරන කර්ම සංකල්පය කියන තැනින් නෙමෙයි, ප්‍රතිසන්දි කර්මය කියන තැනින්. ඒ කියන්නේ අපි මෞකසකට ප්‍රතිසන්දි වශයෙන් බැස ගන්නට හේතු වුණා නම් යම් කර්මයක්, අන්න ඒ කර්මය තමයි මෙතනදී කර්මය කියලා කියන්නේ. එතකොට මේ ප්‍රතිසන්දි වශයෙන් එන්නට යම් කිසි තණ්හාවක් හේතු වුණා නම් ඒ තණ්හාව තමයි මෙතනදී තණ්හාව කියලා කියන්නේ. ඒ කර්මය සකස් කරගන්නට යම් අවිද්‍යාවක් ප්‍රත්‍ය වුණා නම් ඒ අවිද්‍යාව තමයි මෙතනදී අවිද්‍යාව කියලා කියන්නේ. එතකොට අවිද්‍යාව, තණ්හාව නිසා පෙනෙන ඒ කර්මය කියන දෙයින් විඥානයේ මෞකුසකට ප්‍රතිසන්දි වශයෙන් බැස ගන්නවා. ඒ කියන්නේ ආහාරමය රූපයක්. ඒ කියන්නේ ආහාරයෙන් හටගත්ත රූපයක් ඇසුරු කරගෙන ඊට පස්සේ එතන ඉඳලා අනිකුත් රූප ධර්මයන් එතන නිෂ්පාදනය වෙනවා. එතකොට මෙන්න මේ විදිහට මේ නාම රූපාදී ධර්මයන්ගේ හුදු සම්තතිය, ධර්මයන්ගේ පැවැත්ම පිළිබඳව කතා කරනකොට එහි මූලිකම හේතුව ප්‍රතිසන්දි වශයෙන් විඥානයේ මෞකුසකට බැස ගැනීම කියන දේ.
විඥානයක් ප්‍රතිසන්දි වශයෙන් මෞකුසකට බැස ගන්නකොට ඒ විඥානයේ ඒ පැවැත්ම කියන දේත් ඒ වගේම ඒ ප්‍රසාද රූපයන්ගේ හට ගැනීම කියන දේත් නැවත නැවත සිද්ධ කරන්න පුළුවන් ශක්තිය නැතිනම් පුළුවන්කම එතන පවතිනවා. ඒ නිසා තමයි ප්‍රසාද රූප බිඳී ගියත් නැවත නැවත ඒ ප්‍රසාද රූප උපදවන්නේ. ඒක හුදු යම් තාක් කාලයක් මේ විඥානයේ මේ නාම රූපයේ ඇසුරු කරගෙන පවතිනවද ඒ තාක් කාලයක් ඒ අදාළ ප්‍රසාද රූප උපදවනවා කියන එක සිද්ධ වෙනවා. යම් කිසි විදිහකින් ඕජාමය ගති වෙනස් වුණොත් කර්මයේ ලක්ෂණ වෙනස් වුණොත් මේක වෙනස් වන්නට පුළුවන්කම තියෙනවා. නමුත් ප්‍රධාන ලෙසම අපිට කතා කරන්නට තියෙන්නේ ඒ විඥානයේ හැකියාව යම් තාක්ද විඥානයේ හැකියාව පවතින තාක් කාලයක් අපිට මේ ධර්මයන්ගේ පැවැත්ම කියන දේ අපිට දකින්න සිද්ධ වෙනවා දකින්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා තමයි මේ ඇහැ කියන එක අවිද්‍යා කර්ම තණ්හා කියන ධර්මයන්ගෙන් පුරිම හේතු ටික නිසා හටගත්ත දෙයක් කියලා කියන්නේ. වර්තමානයේ ආහාරය නිසා හටගත්ත දෙයක් කියලා කියන්නේ. ඉතින් ඒ කරුණු අපි පසුගිය දේශනාව තුළ වඩා විග්‍රහ සහිතව අපි පැහැදිලි කරගන්නට යෙදුණා. ඒ විදිහටම කන පිළිබඳව අපි කතා කළත්, ඒ වගේම නාසය පිළිබඳව කතා කළත්, කය පිළිබඳව කතා කළා මේ මොන ආයතනයක් පැත්තෙන් අපි කතා කළත් අපිට කතා කරන්නට වෙන්නේ පින්නතුනේ ඒ එකම පරයයකින් නැතිනම් ඒකම ලක්ෂණයකින් එකම ස්වභාවයකින්. ඒ නිසා අපිට මේ විදිහට දකින්න පුළුවන්කම තියෙනවා අවිද්‍යාව, තෘෂ්ණාව, කර්මය කියන මේ දේවල් පුරිම හේතු විදිහටත් ආහාරය කියන දේ වර්තමාන හේතුව හැටියටත් අපිට දකින්න පුළුවන් උපස්තම්භක දේ හැටියටත්. එතකොට මේ විදිහට අවිද්‍යා කර්ම තණ්හා ආහාර සම්භූත දෙයක් හැටියට මේක ව්‍යවස්ථාපනය කරනවා වගේම චතුන්නං මහා භූතානං උපාදායාති වවත්තේති කියලා කියනවා. ඇහැ කියන එක මේ සතර මහා ධාතුන් නිසා පවත්නා උපාදාය රූපයක් හැටියට ව්‍යවස්ථාපනය කරනවා කියලා. ඇහැ කියන එක සතර මහා ධාතුන් නිසා පවත්නා උපාදාය රූපයක් හැටියට ව්‍යවස්ථාපනය කරනවා. එතකොට මේ ඇහැ කියන එක සතර මහා ධාතුව නිසා පවතින දෙයක් කියලා කියන්නේ. සතර මහා ධාතු කියලා කියන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මේ සතර මහා ධාතු. එතකොට මේ සතර මහා ධාතුව පිළිබඳව තියෙන උපවත් බවක් තමයි චක්කු ප්‍රසාදය කියලා කියන්නේ. එතකොට මේ චක්කු ප්‍රසාදය කියන දේ හැඟවීම සඳහා තමයි මෙතනදී චක්කුං චතුන්නම් මහා භූතානං උපාදායාති වවත්තේති කියලා කියන්නේ. කියන්නේ සතර මහා ධාතුව නිසා පවත්නා උපාදාය රූපේකුයි ඇහැ කියලා ව්‍යවස්ථාපනය කරන්න කියන්නේ ඒ නිසා. දැන් අපි ඇහැ කියලා හිතාගෙන ඉන්නවා මේ සසම්භාර චක්ෂුෂය. සසම්භාර චක්ෂුෂ කියලා කියන්නේ මේ අපිට තියෙන ඇහැ. ඒ කියන්නේ මේ දැන් අපි තියනවා කියලා හිතාගෙන ඉන්න ඔය සුදු පාට එකක් මැද කළු බෝලයක මැද කළු ඉංගිරියාවක් මැද තියෙන ඇහැ කියලා අපිට ඇහැ පිළිබඳව රූප ලක්ෂණ ටිකක් තියෙනවා. ඇහැ පිළිබඳව පවත්නා ඒ රූප ලක්ෂණ ටික නිසා ඇහැ කියන එක අද අපිට රූපීව පෙනෙන දෙයක්. ඒ කියන්නේ ඇහැ කියන එක දකින්න පුළුවන් දෙයක් වගේනේ අපිට අද අදහස තියෙන්නේ. හැබැයි මේ කාරණාව ඔස්සේ අපිට පැහැදිලි කරනවා ඇහැ කියන එක සතර මහා ධාතුව නිසා පවත්නා දෙයක්. ඒ කියන්නේ උපාදාය රූපයක් හැටියට. එතකොට දැන් චතුන්නම් මහා භූතානං උපාදායති වවත්තේති කියනකොට සතර මහා ධාතුන් නිසා පවත්න උපාදාය රූපයක් හැටියට ව්‍යවස්ථාපනය කරගන්නවා කියනකොට ඒක මේ මහා භූත සසම්භාර චක්ෂුෂයෙන් දකින්නට එපා කියන එක. ඒ කියන්නේ ඒක ඊටාම සියුම් වුණ උපවත් බවක් ගැනයි කතා කරන්නේ. ඒ උපවත් බව ඊටාම සියුම් ආලෝකයට බිඳී යන ස්වභාවයකින් යුක්ත ආලෝකයේ පතිත වෙන ඒ සතර මහා ධාතුව පිළිබඳව උපවත් බවක් වගේ. ඒ කියන්නේ හරියට දර්පණ තලයක් වගේ කණ්ණාඩියක් වගේ. ඒ වගේ සතර මහා ධාතුවේහි තියෙන උපවත් බවක්. ඒ උපවත් බවට තමයි බාහිර තියෙන රූප නිමිති ඇවිල්ලා වර්ණ සටහන් කියන දේ ඇහැට පතිත වෙන්නේ ඒ උපවත් බවට තමයි. ඒ උපවත් බව වෙනස් වුණොත් අර පෙනීම කියන දේ වෙනස් වෙනවා. යම් කෙනෙකුට යම් තැනක උපවත් බව වෙනස් වුණොත් එතන පෙනීම කියන දේ වෙනස් වෙනවා. එනිසා ඒක අපි ව්‍යවස්ථාපනය කරගන්නට ඕනේ. ඇහැ කියලා කියන්නේ ඔය තියෙන ලොකු කොටසට වඩා ඔය චක්ෂු ගෝලයේ මත පිහිටි ඔය ලොකු දෙයට වඩා සසම්භාර දෙයට වඩා චක්කු ප්‍රසාදයයි කියන එක. එතකොට ඒ ප්‍රසාද රූපේ තමයි සතර මහා ධාතු නිසා පවත්න උපාදාය රූපයක් හැටියට ව්‍යවස්ථාපනය කරන්නට කියලා කිව්වේ. ඒක කවදාවත් දකින්න පුළුවන් කමක් නැත්තේ
නැහැ. ප්‍රසාද රූප දකින්න පුළුවන් කමක් නැත්තේ නැහැ. එතකොට අපිට දකින්න පුළුවන්කම තියෙන්නේ මොනවද? දකින්න පුළුවන්කම තියෙන්නේ අපිට රූපායතනයනේ. එතකොට ඒ රූපායතනයේ ගෝචර කරගන්න අපවත් බවට තමයි ඇහැ කියලා කියන්නේ. චක්ෂුෂය කියලා කියන්නේ. එනිසා ඒ චක්ෂුෂය කවදාවත් දකින්න පුළුවන් කමක් නැහැ. එනිසා ඒ ප්‍රසාද රූපය දකින්න පුළුවන් කමක් නැත්තේ නැහැ. එතකොට මෙන්න මේ විදිහට අපිට ඒ සතර මහා ධාතුන්හි පවත්නා උපවත් බව කියන එක සතර මහා ධාතුන්හි පවත්නා ඒ බිඳී යන ප්‍රසාදවත් බව කියන එක අපි මෙතනදී තේරුම් ගන්නට අවශ්‍යයි. එතකොට ඇහැ කියලා කියන්නේ සතර මහා ධාතු පිළිබඳව පවතින ඒ උපවත් බවට. එතකොට මේ විදිහටම අපිට ව්‍යවස්ථාපනය කරන්නට වෙනවා අනිත් ආයතන ටිකත්. එතකොට දැන් මෙතනදී අපි චක්ෂුෂය මුල් කරගෙනයි ප්‍රධාන වශයෙන්ම කතා කරන්නේ. එතකොට චක්ෂුෂය මුල් කරගෙන කතා කරනකොට අර සතර මහා ධාතු නිසා පවත්නා උපාදාය රූපයක් කියන එක එතනදී අපි ප්‍රධාන ලෙසම කල්පනා කරලා අර්ථ ගන්නට අවශ්‍යයි. ඒ සතර මහා ධාතු නිසා පවත්නා උපාදාය රූපයක් කියනකොට ඔබට ඇහැ කිව්වහම අරමුණු වන්නට බෑ. ඔය පෙනෙන දෙයක් හෝ ස්පර්ශ කළ හැකි දෙයක් අරමුණු වෙන්න පුළුවන් කමක් නැත්තේ නෑ. අතින් ඇල්ලුවොත් අපිට පටවි ධාතුවනේ තද ගතියනේ දැනෙන්නේ. ඇහැට මොනවා හරි ගැටුණොත් අපිට දැනෙන්නේ කාය සම්පස්සේනේ. ඒකට කියන්නේ චක්කු සම්පස්සේ කියලා. ඒක චක්කු සම්පස්සේ කියලා කියන්නේ මොකද්ද? ඒකට ඇහැට ඒ ප්‍රසාදවත් බවට උපවත් බවට අර වර්ණ සටහනක ස්පර්ශ වීමට අපි කියනවා ප්‍රසාදවත් බව. එහෙම නැතිනම් ඒ ඇහැට පතිත වුණා කියලා. අතින් ඇල්ලුවා කියලා එහෙම චක්කු ප්‍රසාදයට දැනගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒක ස්පර්ශ වෙන්නේ නැහැනේ. ඒ නිසා මොකද ස්පර්ශ වෙන්නේ පටවි ධාතුව. පටවි ධාතුව කියන එක ඇතුලේ ඇස් තිබ්බේ නැහැ. ඒ නිසා අපි ඒක නුවණින් තේරුම් ගන්නට අවශ්‍ය දෙයක්. ඒ නිසා තමයි ඇහැ කියන එක චක්කුං චතුර්ණම් මහ භූතානං උපාදායාති වවත්තේති. ඇහැ කියන එක සතර මහා ධාතුව නිසා පවත්නා උපාදාය රූපයක් හැටියට ව්‍යවස්ථාපනය කරගන්නට කියලා කියන්නේ. ඒ වගේම චක්කුං uppannanti වවත්තේති. ඇහැ කියන එක uppන්න ධර්මයක්. ඇහැ කියන එක අනුප්පන්න ධර්මයක් නෙමෙයි. ඇහැ කියන එක uppන්න ධර්මයක්. ඒ කියන්නේ uppන්න ධර්මයක් කියලා කියන්නේ හටගත්ත දෙයක් කියන එකනේ. ඇස ඇති කල්හි තමයි අපිට රූප දකින්න පුළුවන්කම තියෙන්නේ. ඒ කියන්නේ ඒක ඉපදුනාට පස්සේ තමයි අපිට ඇසේ පැනවීම කරන්න පුළුවන්කම තියෙන්නේ. නූපන් කල්ලි ඇසේ පැනවීමක් කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ නිසා මේ uppන්නම් කියන එක විශේෂයි. හැම කල්හිම ඒක ඉපදුනාට පස්සේ අපි තේරුම් ගන්නට තියෙන දෙයක්. ඉපදුනාට පස්සේ කියන්නේ හටගත්තට පස්සේ කියන එක. ඒ කියන්නේ ඇහැ ඒ ප්‍රසාදවත් බව අපි කිව්ව සතර මහා ධාතුව පිළිබඳව තියෙන උපාදාය රූපයක් කියලා. ඒ උපාදාය රූපය ඒ මොහොතේ හටගෙන නැති වෙලා යනවනේ. චක්කු ප්‍රසාදය ඒ මොහොතේ බිඳී යන ස්වභාවයකින් යුක්තයි. එතකොට මේ ප්‍රසාදය ඒ මොහොතේ බිඳී යන බව ස්වභාවයේ කොට පැවතුනත් බිඳී යන ස්වභාවයකින් තිබුණත් ඒ සෑම තැනකම ඒක නැවත උපදවන ස්වභාවයක් තියෙනවා. කියන්නේ නැවත සකස් කරන ස්වභාවයක් තියෙනවා. විඥානයේ නාම රූපය අසුරු කරගෙන පවතින තාක් ඒබඳු ඒ කියන්නේ ආහාරයත් නොනැසී පවතින තාක් ඒබඳු ප්‍රසාදයන් ඊට සුදුසු කර්මයේ උපස්තම්භක බව ලැබ නැවත නැවත සකස් කරනවා. එතකොට ඒ ඇස නැවත නැවත සකස් කරනවා කියන එකේදී අපිට ඇහි පැනවීම හැම කල්හි කරන්නේ ඇහැ ඉපදුනාට පස්සේ. ඒකයි චක්කුං uppannං වවත්තේති කියලා කියන්නේ ඇහැ ඉපදුනාට පස්සේ. ඒ කියන්නේ ඔය සසම්භාර චක්ෂුෂයේ තිබූ පමණින් ඇහැ කියන එක තිබ්බා කියන්නේ නැහැ. එතකොට අර ප්‍රසාද චක්ෂුෂය යම් වෙලාවක හටගත්තා නම් ඒ ප්‍රසාද චක්ෂුෂය හටගත්ත මොහොතේදී තමයි ඇහැ තිබුණා කියලා කියන්නේ. එතකොට මේ ප්‍රසාද චක්ෂුෂය කියන දේ අද්ධා වශයෙන්, ක්ෂණ වශයෙන්, සන්තති වශයෙන් අපි තේරුම් ගන්නට අවශ්‍යයි. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් එහෙම මේ ප්‍රසාදය මේ එක මොහොතක හටගෙන ඒ මොහොතේ ඉතුරු නැතුව යනවා. ආයෙ හට ගන්නවා. ආයෙත් බාහිර රූපයක් ආපාතාගම වෙනකොට ඒ මොහොතේම ආයෙත් බිඳිලා යනවා. ආයෙත් ඒ ප්‍රසාද රූපය ආයෙ උපදිනවා. එතකොට මේකේ ස්වභාවය තමයි මේ මොහොතින් මොහොත ක්ෂණයෙන් ක්ෂණය මේක නිරුද්ධ වී යෑම. නැතිනම් නැති වී යෑම තමයි මේකේ සාමාන්‍ය ස්වභාවයේ බවට පත් වෙන්නේ. ඒ වුණාට ඇහැ කියන එක මේ විදිහට නිරුද්ධ වුණාට අපිට දකින්න පුළුවන්කම තියෙනවා. මේ ඇහැ කියන එක මේ විදිහට හටගෙන නිරුද්ධ වෙන ධර්මතාවයක්. ඒ වුණාට
මේ විදිහට රූපාදී නිමිති ග්‍රහණය කරන දෙයක් කියලා මේ ඇහි ලක්ෂණය අපිට දකින්න පුළුවන්කම තියෙනවා. මේ කරුණු අපි මීට පෙර වඩා සාකච්ඡා කරලා තියෙන නිසා මෙතනදී ගොඩක් අපි විග්‍රහ කරන්නට යන්නේ නැහැ. ඒ වගේම චක්කුන් සමුදාගතන්ති වවත්තේති. ඇහැ කියන එක හේතු නිසා හටගෙන එන දෙයක් හැටියට සමුදාගත දෙයක් හැටියට දකිනවා. ඇහැ කියන එක නිකම්ම පණවන්නට පුළුවන් දෙයක් නෙමෙයි. ඇහැ කියන එක සමුත්පන්නව හේතු ප්‍රත්‍යයෙන් සකස් වෙලා එන දෙයක්. එතකොට ඇහැ සමුදාගතන්ති කියලා කියනකොට අපිට දෙපැත්තකින් මේ ගැන කතා කරන්න පුළුවන්කම තියෙනවා. අර අවිද්‍යා කර්ම, අවිද්‍යා තණ්හා කර්ම කියන අතීත ඒ හේතු ධර්මතා ටිකත් ආහාරය කියන දේත් අපිට ඇහි පැවැත්මට උපකාර වෙන හැටි කතා කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම සමුදාගතයි කියනකොට ඇහැ කියන එක නිකම්ම හටගන්න ධර්මයක් නෙමෙයි. ඇසේ පැනවීම බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරනවා ඇස රූපය ඇති කල්ලි පනවන දෙයක් හැටියට. ඒ කියන්නේ යම් මොහොතක ඇසට රූපේ පතිත වෙයි නම් ඇසට රූපේ ගැටෙයි නම් එතකොට රූපේ කෙරෙහි ඇස පතිත වෙයි නම් රූපේ කෙරෙහි ඇස ගැටෙයි නම් මේ ආදී විවිධ පරයයන්ගෙන් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. යම් කිසි වෙලාවක ඇසෙන් රූපේ දකිනවා නම් එතකොට මෙන්න මේ අවස්ථාව තමයි ඇහැ කියලා කියන්නේ කියලා. එතකොට ඒ ඇහැ පනවන්නේ හැම වෙලාවකදීම ඇහැට රූපායතනයක් ආවට පස්සේ. රූපායතනයක් පැමිණීමක් නැතිව කොයිම වෙලාවකවත් ඇහැ තියනවා කියලා කියන්න පුළුවන් කමක් නැත්තේ. යම් රූපායතනයක පැමිණීමක් නැතුව රූපය හටගන්න බවක් නැතිව කොයිම වෙලාවකවත් ඇහැ කියලා දෙයක් තියනවා කියලා පනවන්නට පුළුවන් කමක් නැත්තේ. යම් වෙලාවක අපි ඇහැ කියලා යමක් පනවනවා නම් ඒ පනවන්න පුළුවන්කම තියෙන්නේ ඇහැට රූප නිමිත්තක් පෙනෙන අවස්ථාවක විතරමයි. ඇහැට රූප නිමිත්තක් පෙනෙන අවස්ථාවක විතරමයි ඇහැ පිළිබඳව පනවන්න පුළුවන්කම තියෙන්නේ. යම් කිසි දෙයකට ගැටීමක් නැතිනම් එතන පනවන්න පුළුවන් කමක් නැහැනේ. එතකොට ඒ විද්‍යමානත්වයේ වෙන්නේ නැතිනම් ඒක පනවන්න පුළුවන්කම තියෙන්නේ ඒ ඇහැට යම් වර්ණ රූපයක් ආපාතාගම වුණාම තමයි අපිට ඇහැ තියෙනවා කියලා අපිට දැනගන්න වෙන්නේ. එතකොට වර්ණ රූපයක් ආපාතාගම වෙන්නේ නැත්තම් පාට ටිකක් පේන්නේ නැත්තම් පිනතුනේ එතන ප්‍රසාද රූපයන්ගේ පැවැත්මක් ගැන කතා කරන්න බෑනේ චක්කු ප්‍රසාදේ පැවැත්මක්. ඇයි පෙනීම නැති තැනක කොහෙද ඇහක් තියෙන්නේ? ඉතින් පෙනීම යම් තැනක තියෙනවා නම් ඒ පෙනීම නිසා තමයි ඇහි පැනවීම තියෙන්නේ. එතකොට දැන් ඔය පෙනීම තිබුණත් ඒ කියන්නේ පෙනීම කියන්නේ දැන් ප්‍රසාදයක් තියෙනවා ප්‍රසාදයට වර්ණ රූපේ පතිත වීමක් තියෙනවා ආපහතාගමයක් තියෙනවා. ඔය දෙකම තිබුණත් පින්නතුනේ ඒ ඇස පිළිබඳව හටගන්න සිත යෙදෙන්නේ නැත්තම් ඇස වස්තු කරගත්ත සිත එතන පහළ වීමක් වෙන්නේ නැත්නම් රූපේ දැනගන්න. කොයිම වෙලාවකවත් එතනද දර්ශන කෘත්‍යයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා මේ පෙනීම කියන දේ ඇහි පැනවීමක් කරන්නට නම් ඒ කියන්නේ ඇහැ කියන දේ තියෙන කෘත්‍ය දර්ශන කෘත්‍ය පනවන්නට නම් හුදු ඇහැට විතරක් ඒක කරන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. ඒකට රූපය උපස්තම්භක වුණා, රූපය උපකාර වුණා. ඒකට චක්කු විඥානය කියන දේ උපකාර වුණා. එතකොට ඇහැ, රූප, චක්කු විඥාන කියන මේ ධර්මතා තුනම මෙතනදී උපස්තම්භක වුණා මේ දර්ශන කෘත්‍ය සකස් කරලා දෙන්න. මේ හේතු තුනෙන් එකක් හරි නැති වුණා නම් ඇහැ නැති වුණා නම් මෙතන පෙනීම කියන දේ පනවන්න පුළුවන් කමක් නැත්තේ නෑ. එතකොට කෙසේවත් ඇහි පැනවීමක් නෑනේ. රූපේ නැත්තම් ඒද ඇහි පැනවීමක් කරන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ වගේම මෙතන හිත යෙදීමක් නැතිනම් ඒ කියන්නේ චක්කු විඥානයේහි යෙදීමක් නැතිනම් මෙතන ඒද කිසිම විදිහකින් පැනවීමක් කරන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ නිසා ඇහැ රූප චක්කු විඥානාදී මේ සියලු ධර්මයන් ඇතිකල්හි තමයි ඇසේ පැනවීම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට අපිට දකින්න පුළුවන්කම තියෙනවා ධම්මසංගණි ප්‍රකරණයේහි රූපකාණ්ඩයේදී චක්කායතන රූපය ගැන විස්තර කරනකොට බුදුරජාණන් වහන්සේ මේ ඇසට රූපය ගැටෙනවා නම් කියන තැන ඉඳලම අපිට චක්කු විඥාන අවස්ථාව දක්වා චක්කු සම්පස්සේ චක්කු සම්පස්සජා වේදනා චක්කු සම්පස්සජා චේතනා චක්කු විඥාන කියන මේ තැන දක්වාම අපිට පෙන්නනවා සම්පූර්ණයෙන්ම ඇහැ කියන දේ පනවන අවස්ථාව හැටියට චක්කුම් පේතං ඇස කියන්නේ මෙන්න මේකයි කියලා.
එතකොට චක්කු ධාතුව, චක්කායතනය, චක්කු විඥානය මේ හැමතැනම චක්කු විඥානයේ දක්වාම ඒ ධර්මතා ටික අපිට පැවැත්ම කියන දේ පෙන්වලා දෙනවා. එතකොට දැන් ඔය පෙන්නලා දෙන කාරණාවේදී අපි විමසා බලනකොට අපිට තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා ඇහැ කියන එක සමුදාගතයි. තනියම ස්වාධීනව ඒකට ඉදිරිපත් වන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒකට පුළුවන්කම තියෙන හැම කල්හිම අර විදිහට තවත් ප්‍රත්‍යංගයේ උපකාර භාවය ලැබගෙන හට ගන්නට අතීතාදී ඒ අවිද්‍යා තණ්හා කර්ම කියන ධර්මයන්ගෙනුත් ඒ වගේම වර්තමාන ආහාරය තුලිනුත් ඒ ප්‍රසාදය හටගෙන ඊට පස්සේ ඒකට වර්තමානයේ තුල රූප විඥාන කියන ඒ ධර්මයන්ගේ උපස්තම්භක බවක් ලැබගත්තට පස්සේ අන්න එතන දර්ශන කෘත්‍යයක් ඇස කියලා දෙයක් පනවන්න පුළුවන්කම තියෙනවා. එකක් නැත්තම් එතන පැනවීමක් කරන්නට පුළුවන් කමක් නැහැ. එතන විඥානන කෘත්‍යයක් කරන්න පුළුවන් කමක් නැහැ. රූප පහළ වෙන්නේ නැත්තම් ඔබට ප්‍රසාදේ දැනගන්න පුළුවන් කමක් නැහැ. මොකද ඒ කියන්නේ ප්‍රසාදේ කියන්නේ ඇහැ කියලා දෙයක් තියෙනවා කියලා අපිට දැනුමක් ගොඩ නැගින්නේ. ඒ ප්‍රසාදේ දැනෙන්නේ නැහනේ අපිට. ඒ ප්‍රසාදයට අපිට දැනගන්න පුළුවන්කම තියෙන ප්‍රසාදයේ අත්භව පරියාපන්න නිසා ඒ ප්‍රසාදයට පතිත වෙන වර්ණ සටහන වර්ණ රූපේ තමයි අපිට දැනගන්න පුළුවන්කම තියෙන රූපායතනය කියන දේ. නමුත් රූපායතනයේ ආපහතාගම නැතිනම් වැටෙන්නේ නැතිනම් ඇහැට අපිට දැනගන්න පුළුවන් දෙයක් එතන නැහැ. එතකොට එතන ඇහැ නැත්තම් ඒද දැනගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ වගේම එතනට හිත යොමුනේ නැතිනම් ඒද දැනගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ නිසා එතනදී තියෙන ස්වභාවය තමයි ඒ හැම තැනකදීම සමුදාගත ස්වභාවය. ඇහැ කියන එක සමුදාගතයි. මේ වගේ ධර්මතා රාශියක ප්‍රතිඵලයක් තමයි ඇහැ කියන එක. එතකොට මේ විදිහට අපි ආයතන ටික දකිනකොට පින්නතුනේ අර මම රූප දකිනවා මට රූප පෙනෙනවා ආදී ලෙස අපිට තියෙන වැරදි සංඥා මානසිකාර වැරදි සංකල්පනාවන් අපිට පවතින්නේ නැහැ. ඒ වගේම චක්කුන් අහුත්වා සම්භූතං හුත්වා න භවිස්සති. ඇහැ කියන එක අහුත්වා සම්භූතං. ඇහැ කියන එක අහුත්වා. අහුත්වා කියලා කියන්නේ නොවි කියන එක. ඇහැ කියන එක මෙතනින් මීට කලින් ඇහැ කියන එක මේ හටගෙන තිබුණ දෙයක් එහෙම නෙමෙයි අහුත්වා සම්භූතං කියන හටගත්ත කියන එක. ඇහැ කියන එක පෙර කලින් තිබිලා හටගත්ත දෙයක් එහෙම නෙමෙයි. කියන්නේ කලින් තිබුණ එකක් ආය හට ගන්නවා කියලා කියන්න පුළුවන් කමක් නැත්තේ. නෑ ඒකයි අහුත්වා සම්භූතං. මීට පෙර නොතිබී හටගත් අහුත්වා සම්භූතං. හුත්වා න භවිස්සති. හුත්වා වර්තමානයේහි වී න භවිස්සති අනාගතයට නොවන්නේ. එතකොට හුත්වා න භවිස්සති කියලා කිව්වේ ඒකයි. වර්තමානයේ හටගත්ත දේ ඒ විදිහට අනාගතයට නොපවති නිරුද්ධ වෙනවා කියන එක. වර්තමානයේ තුල නොපවති නැතුව යනවා කියන එක. එතකොට දැන් මෙතනදී මේ අනිත්‍යානුපස්සනාවට අදාළ කාරණාවක්. ඒ කියන්නේ දැන් අහුත්වා සම්භූතං හුත්වා න භවිස්සති කියලා මේ පෙර නොවි හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියලා අපි මේ ගැන කතා කරනකොට මේ කාරණාව පිළිබඳව අවබෝධයක් නැති කෙනෙකුට හිතෙන්නට පුළුවන් මේ කියන්නේ එහෙනම් මේ එකපාර පහළ වෙන දෙයක්ද මේ කියන්නේ કૃතිම දෙයක්ද හේතුඵල ධම නැති වෙන දෙයක්ද කියලා. නෑ මේ කියන්නේ යම්කිසි ඵලයක් හටගත්තා නම් හේතු නිසා හේතු නැතිවීමෙන් පස්සේ ඵලය නැති වෙලා යනවා නම් ආපහු ඒ නැති වුණු ඵලය හට ගන්නට පුළුවන් කමක් නැහැ කියන එක. ආයෙත් අලුතෙන්ම හේතු ටික සකස් වෙනකොට අලුතෙන්ම ඵලයක් උපදිනවා මිසක මේවා අතර ව්‍යාපාර ගනුදෙනුවක් ඇත්තේ නැහැ. ව්‍යාපාර ගනුදෙනුවක් ඇත්තේ නැහැ. මේ එකම දෙයක් මේක අස්සේ නොසිඳී පැවතගෙන යනවා කියලා මේ නාම ධර්මයන්ගේ හරි රූප ධර්මයන්ගේ හරි මේ නොසිඳී පැවතගෙන යන මේ නූලක් වගේ එකක් මේ ඔක්කොගෙම ඇමිනිලා තියෙනව නෙමෙයි. ඒ කියන්නේ මාලයක මුතු ඇට අමුණලා තියෙනවා වගේ පබළු අමුණලා තියෙනවා වගේ මේ ඔක්කොම එකින් එකට වෙන් වෙන්ව ගියපු ධර්මතා ටික එකින් එකට සම්බන්ධ කරගෙන ගියපු යමක් මේ වාසේ යනව නෙමෙයි. එකිනෙකට ව්‍යාපාර ණයක් නැති හේතු නිසා හටගත්ත ධර්මයන් හේතු නැති වෙනකොට නැති වෙලා යන ස්වභාවයකුයි තියෙන්නේ. මේක බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ආයතන ධර්මතා ටික අනුසාරයෙන් අරගෙන. අහුත්වා සම්භූතං හුත්වාන පටිවේති කියලා නොවි හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යනවා කියලා.
එතකොට අහුත්වා සම්භූතං හුත්වා න පටිවේති කියලා නොවි හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යනවා නම් අනේ නැති වී යන්නේ කොහොමද කියන එක ගැන අපිට තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. නොවි හටගෙන ඉතුරු නැතුව නැති වී යන එක පිළිබඳව අපිට මෙතනදී තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා කොහොමද ඒක වෙන්නේ කියලා. මොකද මේ පෙන්වන්නේ ආයතන පర్యాయයෙන්. ඒ කියන්නේ ආයතන ධර්මතා ටික අරගෙන තමයි මේ කාරණාව පිළිබඳ මේ විදිහට විග්‍රහ කරන්නේ. ඒ නිසා දැන් අපි ලෝකය කියන දේ ගොඩනගාගෙන තියෙන්නේ ආයතන ධර්මතා ටික හරහනම් ආයතන ධර්මතා ටික හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යනවා කියලා කියන්නේ මොකද්ද? ලෝකේ පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යනවා කියන එක. දැන් මේක සාමාන්‍ය විදිහට බොහොම සරලව අර්ථකථනය කරගන්නට ගිහිල්ලා ඇතැම් වෙලාවට මේ කියන කාරණාව තේරුම් ගන්නේ නැතිව කෙනෙක් මේක භෞතිකත්වයට දාලා බලනවා මේ කියන්නේ එහෙනම් මේ එළියේ තියෙන දේවල් මේ එකපාර හටගෙන එකපාර මැවිලා එකපාර නැති වෙලා යනවාද කියලා. පින්නතුනි මේ කතා කරන්නේ එළියේ තියෙන දෙයක් ගැනවත් එළියේ නැහැ කියන දෙයක් ගැනවත් නෙමෙයි. මේ කතා කරන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු හේතුඵල ධමයක් පිළිබඳව. ඒ කියන්නේ මේ හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙනවා කියන දේ ගැන කතා කරන්නේ මේ ලෝකය තියනවා කියලා හෝ ලෝකය නැහැ කියලා හෝ මේව පස්සේ ගිහිල්ලා විවරණය කරගන්නට ඕන දේවල් ගැන කතාවක් නෙමෙයි මේ කතා කරන්නේ. පින්නතුනි මේ කතා කරන්නේ පෙර නොවි හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියලා මේ ඇහැ කියන එක කලින් එක දිගට තිබිලා ආපු දෙයක් නෙමෙයි. අපි කියවන්නේ දැන් ඇහැ කියන්නේ මොකද්ද කියලා මේ දැනුම ගෙනාවේ ක්‍රමානුකූල විදිහටනේ. ඇහැ කියලා කියන්නේ uppන්න ධර්මයක්. ඇහැ කියලා කියන්නේ සතර මහා ධාතු ඇසුරු කරගත්ත උපාදාය රූපයක්. එතකොට ඒකේ සසම්භාර චක්ෂුෂය නෙමෙයි. ඒ කිව්වේ ප්‍රසාද චක්ෂුෂය. එතකොට ඒක uppන්නම්. ඒක ඉපදුණු දෙයක්. ඒක සමුදාගතයි. ඒක අර අවිද්‍යා තණ්හා කර්ම ආහාර කියන දේන් වගේම ඒ වගේම ඒක ඇහැ රූප චක්කු විඥානාදී මේ ධර්මතාව ටික ඇති කල්හි පෙනෙන දෙයක් කියලා අපි විග්‍රහ කරගත්තා. එතකොට ඒ සමුදාගත වුණ ඇහැ මේ ධර්මයන්ගේ නැති වී යෑමෙන් ප්‍රසාදයේ බිඳී යෑමෙන් රූපයේ බිඳී යෑමෙන් විඥානයගේ නැති වී යෑමෙන් මේ එකකින්වත් මේ ධර්මයේ ඇති බවට ආය පණවන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. මේ ධර්මය ඇති බවට ආය පණවන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. එතකොට මේක හටගෙන නැති වෙනවා කියලා කියන්නේ ඒ නිසා තමයි. ඒ කියන්නේ දැන් ප්‍රසාදය හටගත්තා ඉතුරු නැතුව නැති වෙලා යනවා. චක්කු ප්‍රසාදය හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යනවා. එතකොට ඒක ආයේ නැවත කවදාවත් නැවත උපදින දෙයක් බවට පත් වෙන්නේ නෑ. ප්‍රසාද රූපය හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යනකොට ඒ නැති වී ගිය ප්‍රසාද රූපේ නැවත ආයේ කවදාවත් උපදින්නේ අලුතෙන්ම ආහාර ප්‍රත්‍ය නිසා අර අලුතෙන්ම එතනට හිත තියෙන නිසා ඒ කියන්නේ ඍතුව සහ චිත්තය එතනට භාවිත වෙන නිසා ඒ ප්‍රසාදේ නැවත අලුතෙන්ම හැදෙනවා. ඍතු සහ චිත්ත ප්‍රත්‍යයෙන් එතන නැවත ආපහු එතනේ ප්‍රසාදේ නැවත හට ගන්නවා. හැබැයි ඒ අර කලින් තිබුණු ප්‍රසාද චක්ෂුෂේ නෙමෙයි. ඒක අලුතෙන් හටගත්ත දෙයක්. ඒ නිසා තමයි ওই ධර්ම අතර වෙනසක් තියෙන්න පුළුවන්කම තියෙන. කලින් තිබුණ ඇහැ නෙමෙයි දැන් තියෙන්නේ. ඒක වෙනසක් වෙන්න පුළුවන්කම තියෙනවා. පෙනීම වෙනස් වෙන්න පුළුවන්කම තියෙනවා. එතකොට මෙන්න මේ ප්‍රසාදය පෙර කලින් තිබුණ එක නෙමෙයි නා. අලුතෙන් මේ හේතු ටික නිසා හටගත්ත දෙයක් නම් ওই ප්‍රසාදේ පනවන්නේ ඒ ප්‍රසාදේ ඇති කල්ලි වර්ණ සටහන එකට පතිත වෙනවා නම් දැන් මේ පතිත උනේ අර කලින් ප්‍රසාදයට වැටිලා ඒ ප්‍රසාදයේ බිඳුණු ඒ රූපේ නෙමෙයිනේ මේ ප්‍රසාදයට පතිත උනේ. අලුතෙන්ම වර්ණ රූපයක් ආවේ. අලුතෙන්ම තමයි ඒ ඇස පිළිබඳව ඒ ප්‍රසාදයේ පිළිබඳව ඒ හිත හටගත්තේ. චක්කු විඥානය කියන දේ හටගත්තේ. එතකොට ඒක අලුතෙන්ම ආපු දෙයක් විදිහට අපිට දැනගන්න පුළුවන්කම තියෙනවා මේක පෙර නොතිබී හටගත්ත දෙයක්. ඒ වගේම මේක ඉතුරු නැතුව මේ මොහොතේ නැති වෙලා යනවා. ඒක ඉතුරු නැතුව මේ මොහොතේ නැති වෙලා යනවා. මේක අපිට තේරුම් ගන්නට අත්‍යවශ්‍ය කාරණාවක්. ඒ නොවි හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියන එකෙන් එතකොට මේ කිසිම දෙයක් එළියේ තියෙන ඒවා නැද්ද තියනවද කියන තර්කයට අදාළ වෙන දෙයක් නෙමෙයි මේ කතා කරන්නේ. එතකොට මේ කියන්නේ එහෙනම් එළියේ මොකක්වත්ම නැහැ කියලා කෙනෙක් කියනවා නෑ ඒ කතාව නෙමෙයි මේ කතා කරන්නේ. එයා වැරදි විදිහට මේ කතාව අල්ලගෙන තියෙන්නේ. එහෙනම් එළියේ තියනවා කියලාද කියන්නේ කියලා ඇහුවොත් ඒක නෑ ඒ කතාව වැරදි විදිහට තමයි අල්ලගෙන තියෙන්නේ.
ඇයි මේ කතා කරන්නේ ප්‍රත්‍ය සමவாயෙන් ඉපදිලා ප්‍රත්‍ය නැති වෙනකොට නැති වෙලා යන කාරණයක් ගැන මිසක වෙනත් දෙයක් ගැන නෙමෙයි. ඒ නිසා මෙතනදී මේ අනිච්චානුපස්සනාවට අදාළව උදේවැය දර්ශනයට අදාළව තමයි මේ කතා කරන්නේ. අහුත්වා සම්භූතං නොවි හටගත්තා. අහුත්වා කියන්නේ නොවි කියන එක. සම්භූතං හටගත්තා. හුත්වා වී න භවිස්සති අනාගතයට වෙන්නේ නැහැ. වී නොවන්නේ අනාගතයට නොපැවති නිරුද්ධ වෙනවා කියලා කියන්නේ. ඇහැ කියන එක පෙර නොවි හටගත්තා අනාගතයට නොපැවති ඉතුරු නැතුව නැති වෙලා යනවා. එතකොට ඒකට ඒ ඇහැට කරන්න පුළුවන්කම ලැබුණේ ඒ රූපායතනයේ පෙන්නනකම විතරයි. ඒක අතීතේ තිබ්බ ඇහත් නෙමෙයි, ඒක අතීතේ තිබුණ රූපය දැක්කත් නෙමෙයි. මේ මොහොතේ ඇහැ ඉපදුනා, මේ මොහොතේ රූපේ පතිත වුණා, මේ මොහොතේ හිතින් ඒ රූපේ දැනගත්තා. එතකොට දර්ශන කෘත්‍ය සම්පූර්ණ කරන්න මේ මොහොතේ මේ හේතු ටික වැය වුණා. එතකොට ඒ ධර්මතාව ටික හටගෙන ඉතුරු නැතුව නැති වුණා කියලා කියන්නේ ආයේ රූපේ පැනවීමක් හරි ආයේ ඇහි පැනවීමක් හරි නැවතී හිතේ පැනවීමක් හරි කරන්න පුළුවන් කියන එක නෙමෙයි. ඒ ධර්මයන්ගේ හටගෙන ඉතුරු නැතුව වැය වුණු බවක් පිළිබඳවයි කතා කරන්නේ. ඒ නිසා පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුව නැති වුණා කියන මේ කාරණාව මෙතනදී ඊටාම වැදගත්. මේ කතා කරන්නේ වෙන දෙයක් නෙමෙයි. මේ කතා කරන්නේ විදර්ශනා වශයෙන් ඔබ නුවණ පැවැත්විය යුතු ඒ ඔබේ ගැඹුරු විෂය පරාසය පිළිබඳව. ඒ විෂය පරාසය තුළ ඔබ අනිවාර්යයෙන්ම ඒ නුවණ පැවැත්විය යුතුයි. ඒ ඥාන දර්ශනය ඔබ අනිවාර්යයෙන් පැවැත්විය යුතුයි. එහෙම පවත්වන්නේ නැති වුණොත් අපිට ලෝකයේ තුල ඉන්න වෙන්නේ ඇති බවට අරමුණු කරගත්ත තැනකනේ ජරා මරණ දුක පිහිටා සිටින තැනක තමයි අපේ මනස හැමදාම එතකොට තියාගෙන ඉන්නට වෙන්නේ. ඒ නිසා මේ කියන කාරණාව ඔබේ නුවණින් හොඳින් සම්මර්ෂණය කරන්න. ප්‍රඥාවෙන් හොඳින් තේරුම් ගන්න. මේ කියන්නේ එළියේ ඇති බවට හෝ නැති බවට කරන කතාවක් නෙමෙයි. එළියේ ඇති බවට හෝ නැති බවට කරන කතාවක් නෙමෙයි. පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියලා කිව්වහම ආය අහන්න එපා මේ කියන්නේ එළියේ එතකොට මොකක්වත් නැද්ද කියලා කතාවක්. මොකද එළියේ නැති කතාවක්වත් එළියේ තියෙන කතාවක් ගැනවත් එළියක් ගැන කතාවක් නෙමෙයි කතා කරන්නේ. මේ කතා කරන්නේ හේතුඵල ධමයක් පිළිබඳව. බාහිර රූපායතනයක් චක්ෂුෂයට චක්කු ප්‍රසාදයට ආපාතාගම නොවි පෙනීම කියලා දෙයක් පනවන්නේ නැහැ. ඒ කියන්නේ බාහිර නැහැ කියලා නෙමෙයිනේ. බාහිර ඉඳලා ඇහැට එන වර්ණ සටහනක් පිළිබඳව කොයි වෙලාවකවත් නැහැ කියන්න පුළුවන් කමක් නැත්තේ නෑ. මොකද වර්ණ සටහනේ පැනවීමක් නැත්තම් ඇහි පැනවීමක් කරන්න පුළුවන් කමකුත් නැහැ. හැබැයි මේ පැමිණි වර්ණ සටහන පිළිබඳව හිතින් අපි දැනගත්තට පස්සේ මේ ධර්මතාව ටික නැති වෙලා යනකොට ඇහැ නැති වෙලා යනකොට වර්ණ රූපේ නැති වෙලා යනකොට ඒ හිත නැති වෙලා යනකොට මේක පවතිනවා කියලා කියන්න පුළුවන් කමකුත් නැහැ. අපි කොහොමද ඒක පවතිනවා කියලා කියන්නේ? ආය බලනකොට අලුතෙන්ම හටගත්ත දෙයක් පෙනේ මිසක අර කලින් තිබුණ එක ආය දකින්න පුළුවන් කමක් නැහැ. එහෙනම් කලින් තිබුණ එක දකින්න බැරි තැනක නම් අපේ මනස සම්පූර්ණම පිහිටා තිබුණේ. අපි කොහොමද කියන්නේ පින්නතුනේ අපි එකම රූපේ නැවත නැවත දකින්නවා කියලා? අපි කොහොමද කියන්නේ අපි එකම ඇහැ තියාගෙන ඉන්නවා කියලා? අපි කොහොමද කියන්නේ එකම හිත එක දිගට තියනවා කියලා? නෑ මේ ධර්මතා ටික හටගෙන ඉතුරු නැතුව නැති වෙන ධර්මතා ටිකක් හැටියට අපිට නුවණින් සම්මර්ෂණය කළ යුතුව පවතිනවා. ඒ විදිහට කරන සම්මර්ෂණය තුළ තමයි පින්නතුනේ අපිට විමුක්තියක් සාධනය කරගන්නට පුළුවන්කම තියෙන්නේ. ඒ කියන්නේ අපිට ඒ ධර්මයන් කෙරෙහි පතිත නොකල මනසක් ඇති කරගන්න පුළුවන්කම තියෙන්නේ ඒ ධර්මයේ සාක්ෂාත් කිරීම තුළ. ඒකයි මේක උදේවැය අනිත්‍ය කියලා කිව්වේ. දැන් මේ කාරණාව දැක්කොත් විතරයි ඔබට ඇහැ පිළිබඳව නිමිති නූපදින්නේ. මේ කාරණාව දැක්කොත් විතරයි ඔබට රූපේ පිළිබඳව නිමිති නූපදින්නේ. මේ කාරණාව දැක්කොත් විතරයි ඔබට චක්කු විඥානයේ පිළිබඳව නිමිති නූපදින්නේ. ඒ නිසා ඇහැ රූප චක්කු විඥාන කියන මේ ධර්මතා ටික පිළිබඳව යම් විදිහකින් ඔබට නිමිති අනුනිමිති වශයෙන් දේවල් හටගන්නේ නැත්තම් ඒ නිමිති අනුනිමිති වශයෙන් දේවල් හටගන්නේ නැති තැනට පත්වන්නට නම් ඔබට මේ ධර්මයන්ගේ හට ගැනීම සහ වැයවීම කියන දේ දකින්න වෙනවා. පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියන එක ඔබට දකින්න වෙනවා. දැක්කට පස්සේ තමයි රූපය කියන එකේ පැවැත්මක් නැහැ. දැන් ආපු දේ ආයේ තියනවා කියන්න පුළුවන් කමක් නැහැනේ.
එතකොට අපිට රූපය ඇහැට පෙනෙන රූපය වර්ණ සටහනක් විදිහට පෙනේ මිසක කවදාවත් ඇහැට පේන රූපය සත්වයේගේ පුද්ගලයෙක්ගේ කියලා පේන්නේ අපිට. ඇහැට පෙනෙන රූපය ආත්මයක් කියලා අපිට පේන්නේ. අපිට පවතින විඥානයක පැවැත්මක් අපිට පේන්නේ. අපිට පේන්නේ මේ ඒ දර්ශන කෘත්‍ය කියන දේ ස්පර්ශය කියන තැනට ඒ හේතු තුනක් නැතිනම් ඒ ඇහැ රූප චක්කු විඥාන කියන ධර්මයන්ගේ වැයවීම කියන දේ විතරයි අපිට දකින්න පුළුවන්කම තියෙන්නේ. ඇතිකල්හි හටගත්තා. ඒ ටික නැති වෙලා යනකොට ඉතුරු නැතුව නැති වෙලා ගියා. එතකොට මේ හට ගැනීම උදය සහ මේ වැය දකිනවා නම් යම් තැනකදී ඒක තමයි අප විසින් කළ යුතු ප්‍රධානම දර්ශනයේ බවට පත් වෙන්නේ. නැතිනම් අපි අනිත්‍ය වඩනවා කියලා අනිත්‍ය භාවනාවක් කරනවා කියලා අපි ප්‍රගුණ කළ යුතු වෙන්නේ අපි වැඩි යුතු වෙන්නේ අන්න එයට අදාළ ඥාන දර්ශනය. ඒ ඥාන දර්ශනය අපි දියුණු කරන්නේ නැත්නම් එකෙන් කිසිම ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා චක්කුන් uppannanti vavatteti කියලා ඇහැ ඉපදුණු දෙයක් කියලා කිව්වෙත් ඔය අර්ථය නිසාමයි. ඇහැ සමුදාගත දෙයක් කියලා කිව්වෙත් ඔය අර්ථය නිසාමයි. ඇහැ නොවි හටගෙන පෙර නොවි හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යනවා කියලා කිව්වෙත් අනාගතයට නොතිබී නැති වෙනවා කියලා කිව්වෙත් ඔය උදේවැය ඥානෙ පෙන්වීම සඳහාමයි. චක්කුන් අන්තවන්තෝ වවත්තේති. ඇහැ කියන එක අන්තවත් දෙයක් කියලා ව්‍යවස්ථාපනය කරගන්නවා. ඇහැ කියන එක අන්තවත් දෙයක්. අන්තය කියලා කියන්නේ කෙලවරක්. ඇහැ කියන එක කෙලවර සහිත වූවක්. ඇයි? වැය සංඛ්‍යාත කෙලවරක් තියෙනවා ඇහැට. ඒ ඇහි අවිච්ඡින්න පැවැත්මක් පේන්නේ. ඒ වර්ණ රූපේ යම් තැනක ඇහැට පතිත වුණා නම් ප්‍රසාද රූපේ එතනදි බිඳී යනවා. එතකොට ඒ මොහොතේම ඒ පසු ඒ සිතට ඒ රූපේ දැනගන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒ ධර්මතා තුනේ වැයවීමට පස්සේ ආපහු නැවත ඒ ඇහැ පැවැත්මක් අපිට පේන්නේ නැහැ. ඇහි කෙලවර එතනින් ඉවරයි. දැන් අපි කියන්නේ ජීවිතයේ අන්තවත් කියලා. එතකොට අන්තක කියලා කියනවානේ මායයටත්. ඒ කියන්නේ කෙලවර කරනවා. එතකොට ඒ කෙලවරට පමුණවනවා. ඇහැ කියන එක අන්තවත්. ඒ කියන්නේ ඒකට කෙලවරක් තියෙනවා. ඒ කෙලවරට පස්සේ ආපහු ඒ ඇහැ නැහැ. ඒ කියන්නේ වැය සංඛ්‍යාත අන්තයක් තියෙනවා ඒකට. හේතු නිසා සකස් වුණා නම් ඒ ඇහැට වැය සංඛ්‍යාත අන්තයක් තියෙනවා. ඒකයි අන්තවන්තෝ කියලා කියන්නේ. ඒක අන්තවත්. ඒක පැතුරුණු බවක් ඇත්තේ නැහැ. ඒක සෑම තැනකටම දුවන බවක් ඇත්තේ නැහැ. ඒකේ තියෙන අන්තවත් ලක්ෂණයක්. ඒකේ කෙලවරක් තියෙන බවක් එතන තියෙන්නේ. ඒ නිසා ඒ කෙලවරක් තියෙන බව අන්තවන්තෝ කියන කාරණාව අපි එතනදී තේරුම් ගන්නට අවශ්‍යයි. වගේම චක්කුන් අද්දුහයි. දුහ කියන්නේ නොවෙනස්ව පවතිනවා කියන එක. අද්දුහං කියලා කියන්නේ කිසිම කලෙක නොවෙනස්ව පවතින්නේ නැහැ. ඇහැ කියන එක කිසිම කලෙක නොවෙනස්ව පවතින්නේ නැහැ. අසස්සතං ඒක අශාස්වතයි. ඒක කිසිම අයුරකින් සාස්වත වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒක ඇති දෙයක් නෙමෙයි. එළියේ නොවෙනස්ව තියෙන දෙයක් නෙමෙයි. අසස්සතං. ඒක දිගට පොඩි කාලේ ඉඳලා ඔය තියෙන ඇහැ තාම තියෙනව එහෙම නෙමෙයි. ඒ වගේම ලෝකයේ තුල ඇත කියලා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි ඇහැ කියන එක අසස්සතං. විපරිණාම ධම්ම වෙනසටපත් වෙනවා. විපරිණාමයටපත් වෙනවා. ඇහි කලින් තිබුණු ප්‍රසාදය නෙමෙයි නම් දැන් තියෙන ප්‍රසාදය අලුතෙන් හටගන්න බවක් නම් ඒ සෑම අවස්ථාවකදීම අභ්‍යන්තර විපරිණාමයක් සහ බාහිර විපරිණාමයක් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. ඒකයි විපරිණාම ධම්මන්ති කියලා කිව්වේ. ඒක විපරිණාමයේ ස්වභාව කොට ඇති දෙයක්. වෙනස් වීම කියන දේ ස්වභාව කොට පවතින දෙයක්. ඊට පස්සේ චක්කුන් අනිච්චං සංකතං පටිච්ච සමුප්පන්නං. ඇහැ කියන එක අනිත්‍යයි. ඇහැ කියන එක සංකතයි. හේතු නිසා සකස් වෙනවා. ඇහැ කියන එක අර අවිද්‍යාදී ප්‍රත්‍යයෙන් හටගත්ත පටිච්ච සමුප්පන්න වූ ධර්මයක්. ඇහැ කියන එක පටිච්ච සමුප්පන්නයි. හේතු නිසා හටගත්ත පටිච්ච සමුප්පන්න දෙයක්. හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත දෙයක්. කය ධම්මං ඇහැ කියන එක කය ධම්මයි. ක්ෂය වෙන ස්වභාවයෙන් යුක්තයි. වය ධම්මං වැය වෙන ස්වභාවයෙන් යුක්තයි. විරාග ධම්මං විරාගයට පත්වෙන ස්වභාවයෙන් යුක්තයි. නිරෝධ ධම්මං නිරෝධයට පත්වෙන ස්වභාවයෙන් යුක්තයි. මේ තමයි ඇහි තියෙන ලක්ෂණ ටික. අනිත්‍ය සංකත පටිච්ච සමුප්පන්න කය ධම්ම වය ධම්ම විරාග ධම්ම නිරෝධ ධම්ම. මේක තමයි පොදුවේ ඇහි තියෙන ලක්ෂණය. අනිත්‍යයි
අනිත්‍ය වෙන්නේ කුමක් නිසාද? සංකත නිසා. සංකතයි පටිච්ච සමුප්පන්නයි ප්‍රත්‍යංගයෙන් ප්‍රතිසමවායෙන් උපන් දෙයක්. ඊට පස්සේ කය ධම්මයි වය ධම්මයි ක්ෂය වෙන සුළුයි වැය වෙන සුළුයි. ඒ වගේම විරාග ධම්මං විරාග ස්වභාව ධර්මයක්. ඒක ඇලෙන්න දෙයක් ඇත්තේ නැහැ. විරාගයේ ස්වභාව කොටගත් ධර්මයක් තමයි ඇහැ කියන එක තුල තියෙන්නේ. ඒ වගේම නිරෝධ ධම්මං ඒක ස්කන්ධ නිරෝධ සංඛ්‍යාත නිරෝධයේ ස්වභාව කොට පවතින දෙයක්. මොහොතින් මොහොත නැතිව යන දෙයක්. එතකොට ඒකේ ගත යුත්තක් ඇත්තේ නැහැ. එයා ඇහැ පිළිබඳව හොඳට මේ කියපු ලක්ෂණයන්ගෙන් ව්‍යවස්ථාපනය කරලා බලනවා. ඇහැ පිළිබඳව මේ කියපු ලක්ෂණයන්ගෙන් ව්‍යවස්ථාපනය කරලා බලනවා. ඇයි ඇහැ පිළිබඳව මේ විදිහට මේ ව්‍යවස්ථාපනය කරන්නේ? ඇහැ පිළිබඳව යාට යම් නොදන්නා කමක් තියෙනවා නම් ඒ නොදන්නා කම නිසා ඇස් ඇති තමාව Tamanට මැවිලා පේනවා නම් තමාගේ වූ රූපේ Tamanට පේනවා නම් ලෝකේ තියෙන පවතින රූප Tamanට පේනවා නම් ඒ රූප දැකපු ඇහැ Tamanට තියෙනවා නම් ඒ දේවල් දැනගත්ත කෙනා මේ පැත්තේ ඉන්නවා නම් ඔය තියෙන ඊටාම ඝනත්වය ඉවත් කළා දාන්න තමයි පින්නතුනේ මේ කියන ආකාරයේ ව්‍යවස්ථාපනයක් අප විසින් සිදු කළ යුතු වෙන්නේ. එතකොට ඇහැ කියන එක ආධ්‍යාත්මික ධර්මයක් හැටියට ව්‍යවස්ථාපනය කරගන්න තියෙන්නේ ඔය කියන කාරණා ටික ඔස්සේ. ඔය කියන කාරණා ටික ඔස්සේ. එතකොට අපිට පේනවා ඇහැ හේතු ප්‍රත්‍යයෙන් හටගෙන හේතු නැති වෙනකොට නැති වෙලා යන ධර්මයක්. ඒක ආධ්‍යාත්මික ධර්මයක් හැටියට අපිට ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්කම තියෙනවා. අපිට නුවණින් හොඳින් සම්මර්ෂණය කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒ විදිහට ඇහැ පිළිබඳව අපි සම්මර්ෂණය කර ගැනීම තුළ තමයි යම් කිසි විදිහකින් ඇහි මිදීමක් ගැන කතා කරනවා නම් කතා කරන්නට තියෙන්නේ. එතකොට මේ විදිහටම චක්කුං අනිච්චතෝ අවත්තේති ඇහැ කියන එක අනිත්‍ය වශයෙන් ව්‍යවස්ථාපනය කරනවා නෝ නිච්චතෝ නිට්ටය වශයෙන් හිතන්නේ නෑ. දුක්ඛතෝ අවත්තේති නෝ සුඛතෝ දුක් වශයෙන් කල්පනා කරනවා සැප වශයෙන් හිතන්නේ නැතුව. අනත්තතෝ අවත්තේති අනාත්ම වශයෙන් කල්පනා කරනවා නෝ අත්තතෝ ආත්ම වශයෙන් කල්පනා නොකොට. නිබ්බින්දති නෝ නන්දති එයා එතන කලකිරීමටපත් වෙනවා නෝ නන්දති සතුටටපත් වෙන්නේ නැහැ. කලකිරීම කියන්නේ මේ අර අපි ගත්ත මානසිකව එපා වෙලා කියන ගතිය නෙමෙයි. මේ කලකිරීම කියලා කියන්නේ මේ හේතු ප්‍රතිභාවය හේතු සමුප්පන්න භව හේතු නිරෝධයෙන් වන නිරෝධය දැකීම තුළ එහි සාරයක් නැති බවට සාරාපගත බවට ඇති කරගන්න නුවණට තමයි මේ කියන්නේ. ඒක නිර්වේදය, ආර්ය නිර්වේදය. අනාර්ය නිර්වේදය තමයි පුද්ගලයෝ දේවල් ගැන කලකිරෙන එක. මේක පුද්ගලයෝ හෝ දේවල් ගැන කලකිරීමක් නෙමෙයි. විරජ්‍යති නෝ රජ්‍යති එතන ඇලෙන්නේ විරජ්‍යණයටපත් වෙනවා. නිරෝධේති නෝ සමුදේති ඇහි නිරෝධේ නැවත නැවත සාක්ෂාත් කරනවා. සමුදේති නැවත හදන්නේ. ඒ කාරණාව ඔබට හොඳට පැහැදිලි වෙන තැන. නිරෝධේති නෝ සමුදේති. නිරෝධයටපත් කරනවා සමුදයටපත් කරන්නේ. එතකොට ඇහැ සමුදයටපත් නොකර ඉන්න පුළුවන්කම තියෙන කවදද කාටද කොයි වෙලාවේද අද පුළුවන්කම තියෙනවා. ඇහැ සමුදය නොකරගෙන ඉන්න අද පුළුවන්කම තියෙනවා. ඇයි? ඇහැ අවිද්‍යාවෙන් කර්මයෙන් තණ්හාවෙන් උපදවන දෙයක් නම් අවිද්‍යාව තණ්හා කර්මාදියෙන් උපදවන දෙයක් නම් අද අවිද්‍යාව දුරු කරලා ඇහි නිරෝධය සාක්ෂාත් කරන විද්‍යාව උපදව ගත්තොත් ඔබට කර්මයක් හම්බ වෙන්නේ නැවත ඇහැ උපදින්න පුළුවන්. නැවත ඇහැ උපදින්න පුළුවන් කර්මයක් හම්බෙන්නේ නැහැ. ඇයි? ඇහි නිරෝධය සාක්ෂාත් කළා. ඒ නිසා නිරෝධෙහිදී ඒ නිරෝධයටපත් කරනවා එයා ඇහැ පැත්තේ නිමිති ඉතුරු වෙන විදිහට ඒක සමුදයට හදලා තියන්නේ. සමුදේ පැත්තට සකස් කරලා තියන්නේ. එයා ඇහැ නිරෝධයටපත් කරනවා නෝ සමුදේ තියා සමුදයට යන්නේ නැහැ. පටිනිස්සජ්ජති නෝ ආදීයති එයා ඒක ග්‍රහණය කරගන්න නැතුව ඒක නොයලෙනවා. අනිච්චතෝ වවත්තන්තෝ නිච්ච සංඥාම් පජහති අනිත්‍ය වශයෙන් ව්‍යවස්ථාපනය කරමින් ඔහු නිත්‍ය සංඥාව කියන දේ දුරු කරනවා. දුක්ඛතෝ වවත්තන්තෝ සුඛ සංඥාම් පජහති දුක් වශයෙන් ව්‍යවස්ථාපනය කරමින් එයා සැප සහගත සංඥාව දුරු කරලා දානවා. අනත්තතෝ වවත්තන්තෝ අත්ථ සංඥාම් පජහති
අනාත්ම වශයෙන් ව්‍යවස්ථාපනය කරමින් ආත්ම සංඥාව දුරු කළා දානවා. නිබ්බින්දන්තෝ නන්දින් පජහති නිබ්බිදාව තුලින් යා නන්දිය දුරු කරනවා. විරජ්ජන්තෝ රාගම් පජහති විරාගයටපත් වීමෙන් ඔහු රාගය දුරු කළා තියෙනවා. නිරෝධෙන්තෝ නිරෝධයටපත් කිරීමෙන් ඔහු සමුදය නැවත හැදෙනකම නැති කළා තියෙනවා. පටිනිස්සජ්ජන්තෝ ආදානං පජහති එතකොට එයා දුරු කිරීම තුළින් ගැනීම ආදානේ නැවත ගැනීම කියන දේ දුරු කරලා තියෙනවා. ඒවන් චක්කුන් අජ්ජත්තං වවත්තේති මේ විදිහට ඇහැ පිළිබඳව ආධ්‍යාත්මික ධර්මයක් ලෙස නැතිනම් ආධ්‍යාත්මික වූවක් ලෙස ඇහැ පිළිබඳව ඔහු ව්‍යවස්ථාපනය කරගන්නවා. මෙන්න මේ විදිහට තමයි පින්නතුනේ කෙනෙකුගේ විපස්සනා මාර්ගයේ තියෙන්නේ. ඉතින් ඔය කරුණවල අභ්‍යන්තරය ගැන අපිට තව දීර්ඝ ලෙස කතා කරන්නට පුළුවන්කම තියෙනවා. නමුත් මම හිතනවා ප්‍රායෝගිකව ඔබට ඇහැ පිළිබඳව මේ ශාසනය කතා කරන්නේ මොනතරම් සියුම් වුණ මොනතරම් ගැඹුරු වුණ දෙයක් ගැනද කියලා ඔබට මේ ඔස්සේ පැහැදිලි කරගන්නට පුළුවන්කම ලැබෙන්නට ඇති. ඉතින් කල්පනා කරගන්න අද දවසේදීත් හැම කෙනෙක්ම සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරාදී පවත්තලා සිද්ධ කරගත්ත වටිනා කුසල කර්මයන් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට අවසරයි මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙනමතම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වන්න. ඒ වගේම මේ සීල කුසල ධර්මයන් අපි දෙවියන්ටත් අනුමෝදන් කරමු. දෙවියෝ මේ පින් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වනු ලබත්වා. දෙවියන්ටත් උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න.